මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා භාර්යාව මල්ලිකා රත්නායක සහ බුවනික කණ්ඩුල චතුරංග අස්විනී තරිඳු නදී යන දූදරු පිරිස සහ කෙනෙලි ඔලෙන්යා සේලීෂි යන මිනිබිරියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් කුරුණෑගල බෞද්ධාලෝක පාරේ අංක 86හි පදිංචිව සිටි ආසිරි සමූහ ව්‍යාපාරයන්හි අධිපති සහ කුරුණෑගල ප්‍රධාන සංවිධායක එජාප හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපති වූ ආසිරි කුමාර හේරත් මැතිතුමා දායකත්වයේ දරූ අය අතරින් වියෝවි දෙසැම්බර් මාස 12 වෙනි දිනට මාස 3ක් ගතව දෙසැම්බර් මාස 12 වෙනි දිනට එතුමාගේ 62 වෙනි ජන්මදිනයේ යෙදීම නිමිති කොටගෙන පවත්වනු ලබන මේ උතුම් ධර්මදේශනයේ කුසල ශක්තිය ඔහු වෙත අනුමෝදන් වේවා. තවද මීට පෙර දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ පින්වත් දෙමාපියන් වන එඩ්මන් රත්නායක පියාණන්ට, S.A. රූපසිංහ මෑණියන්ට, තෙරෙස් හේරත් මෑණියන්ට, ජයන්ත හේරත් සහෝදරයාට, රෝහිණී හේවා විතාරණ සහෝදරියට, සිරිපාල වීරතුංග සහෝදරයාටත් මේ පුණ්‍ය නිධානයේ උතුම් කුසල ශක්තිය අනුමෝදන් වේවා. එසේම ලොව වසන අනන්ත දෙමාපියන්ට, දූ දරුවන්ට මේ ධර්මය ඇසේවා, වැටහේවා, නිවන් මඟ ශක්තිමත් කරගනිත්වා. පින්වත් ස්වාමින් වහන්සේට මේ භවය අවසන් භවයම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. චතරු මේ භික්ඛවේ ධම්ම කතිකා තීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ සමාජිකාවන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දී යම් කරුණක් තේරුම් ගැනීම සඳහා අවධානය යොමු කළා වූ ලංකාවාසී ලෝකවාසී සදහැබර පින්නතුනි, ආරාධිත බවතුන්, නිවන උපනිශ්‍රය වන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්මදේශනයක් කරන්න කියලා නිදහස දීලා තිබෙනවා. ත්‍රිපිටක පරිහරණය කිරීමේදී මට හමු වුණ තවත් එක් කරුණක් පිළිබඳව මම විමසිලිමත් වුණා. ඒ විමසිලිමත් වීමේදී මම දුටුවා ආකාර දෙකක් විතර. මේ ආකාර දෙක පිළිබඳව අවස්ථා දෙකකදී පැහැදිලි කරන්න මට කල්පනා වෙන්නේ. පළමුව මිනිසුන් හිතන හැටි. දෙවනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ හැටි. එනිසා අපි අද කතා කරන්නේ මිනිසුන් හිතන ආකාරය පිළිබඳව. ඔවුන් නම් තබන තීරණ ගන්න ආකාරය පිළිබඳව. අනතුරු තවත් දවසක ඉදිරි පියවරක් වශයෙන් අවශ්‍ය නම් ඊතර සූත්‍ර තුන් ආකාරයට හෝ දෙකක් හරි වශයෙන් අරගෙන මේ මම කතා කරන වචනට අයිති සූත්‍ර 4ක් මං හිතන්නේ ත්‍රිපිටකයේ තිබෙනවා. ඒ 4න් 3ක් ඒකාකාරී. එක පොත් දෙකක තියෙන්නේ 3. නමුත් දෙකක් එක ළඟ, නමුත් ඒවායේ අර්ථ සමාන බව පේනවා. මේ මම දැන් ගත්ත එක වෙනත් එකක්. ඒක අර මිනිස්සුන් අගේට ලක් කරන ආකාරයේ පිළිබඳ කහදු පැහැදිලි කිරීමක්. යනු මේ සූත්‍රයට කියන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතිනා වූ කොටස් 4 අංග ඇතුළත් සූත්‍රයක් වශයෙන් ධම්මකතික සූත්‍රය. දැන් ධම්මකතික කියන එක ඔබට තේරෙනවානේ. ධර්ම කරුණු පැහැදිලි කරන කතා කරන කෙනා කියන එක කෙනා ධම්මකතිකයයි කියලා කියන්නේ. නමුත් මෙහි සහ අනිත් අය අතර වෙනසම දකින්නවා. මෙහි අග කොටසක් ඇතුළත් කරලා නැහැ. කතිකයෙක් බවට පත් නොවි එහාටත් ඒක තවත් එහාට පාරවල් ටිකක් ඔස්සේ පෙන්වලා තිබෙනවා. අනුගමනීය ප්‍රතිපදාව ඔස්සේ. ධම්ම කතික ධම්මාන ධම්ම පටිපන්න, ඒ වගේම තව කෙලවරට ගිය කියන අර්ථයෙන්. නමුත් මේකේ එහෙම පෙන්වන්නේ නැහැ. නිසා මේක ටිකක් සරල එකක්. නමුත් මේවත් තේරුම් ගන්න එක හොඳයි. මොකද වර්තමානයේ මේ தත්වයන් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා.
තථාගතයන් වහන්සේ කවුද මේ 4 දෙනා කොයි ආකාරද කියලා පැහැදිලි කරමින් ඉදවික්කේ ඒකච්චෝ ධම්මකතිකෝ අප්පංච භාසති අසහිතංච පරිසාච න කුසලා හෝති සහිතා සහිතස්ස එව රූපෝ භික්ඛවේ ධම්මකතිකෝ එව රූපාය පරිසාය ධම්මකතිකෝත්තේව සංකං ගච්ඡති. අන්න ඔන්න එකක්. මොකද මේ පෙන්නන්නේ යම් කිසි ධර්ම කතිකයෙක් ඉන්නවා කතා කරන්නේ ටිකයි අප්පංච භාසති. ඒ වගේම අසංහිතංච ඒක අදාළ දේ සංයුක්ත කරලා පැහැදිලි කරන්නේ නැහැ. එතකොට පරිසාච සවන් දෙන අයත් න කුසලා හෝති සහිතස්ස ඒ කියන්නේ ඔවුන් දක්ෂ වෙන්නේ නැහැ අර්ථය අනර්ථය තේරුම් ගන්න. අරකින් පැහැදිලි වෙන්නෙත් නැහැ තේරුම් ගන්න දක්ෂ වෙන්නෙත් නැහැ. වසර 30කට 35කට පෙර මගේ හැමෝට ඉඳලා හිටලා ආපු පුද්ගලෙක් හිටියා දවසක් ඉඳලා කතා කරලා යන්න. ඔහු ළඟ තිබුණු වචනයක් මට මතක් වෙනවා. ඔහු ඒ වගේ යම්කිසි කාරණයක් කතා කරන ගියාම කියනවා අරුතක් නැත්නම් සද්ද විතරයි කාරණේ නෑ කියලා. මේක තමයි මෙතෙන්ද හරියන්නේ. භාෂණයක් තිබෙනවා. නමුත් අවසානයේ ගන්න දෙයක් නැහැ. ඒක අනවබෝධයක් ඇත්තටම. දැන් වර්තමාන සමාජය තුලත් කලක් තිස්සේ ධර්ම දේශනා කියලා කියන්නේ අතීත කතන්දර කියන එක. බණ ඇසීම කියන්නේ ඒක අහලා උඩ පනින එක hina වෙන එක. කලක් තිබුණා පිරිසක් එකතු කරගෙන ධර්ම දේශනා කරලා විකාශනය නැත්තම් බෙදා හරිනවා CD වශයෙන්. ඒක තියෙන්නේ හිනස්සවන එක. ලරුවන් ටිකක් දාගෙන ඒ කියන කාරණයට හිනස්සවන එක. එතකොට ඒක උපහාස රසයට මල්ුණ දෙයක් කරනහම අන්තිමට දරුවෝ මොකොත් තේරුම් ගත්තෙත් නැහැ. ඒක වෙළඳ ව්‍යාපාරයක් විතරයි. වෙළඳ ව්‍යාපාර ඕන තරම් රටේ ලෝකේ කරගත්තට කමක් නැහැ. වෙළඳ වමෙන් ජීවත් වෙන්න ඕන සාධාරණ ලාභයක් අරගෙන. බුද්ධ ධර්මය කියන්නේ ධර්ම දේශනාව කියන්නේ නම් වෙළඳාමක් නෙවෙයි. තේරුම් ගත්ත තරමට තේරුම් ගත්ත දේ සමාජයට දෙමින් සමාජය දුකින් මුදවා ගැනීමට දරන අවංක උත්සාහයක් වෙන්න ඕන. එතකොට මේ අරුත තේරුම් නොගැනීම තුළ යම් යම් පුද්ගලයින්ට යම් යම් දේවල් ව්‍යාපාරික බවට පත් වෙනවා. ලාභ ලබන ව්‍යාපාර බවට තේරුණාම යමෙක් ඒක යෙදෙනවානේ. අනේ ඒ බුදු තත්ත්වයකටපත් වුණාම එහි අර ඇතුළත කාරණේ නැතුව යනවා. දැන් ධර්ම දේශනය ධර්ම ශ්‍රවණය මේ කාරණය තුළ පවතින කල්යාණ මිත්‍ර සේවනය කියන කාරණයක් තුළින් තේරුම් ගත්ත දේ අන් අයට ප්‍රේෂණය කිරීමනේ. නමුත් ඒ බඳු ලෝකෝත්තර අර්ථකින්තරව අර ලෞකික දැනුවත් වීම ඔස්සේ තමයි අපි එන්නේ. අධ්‍යාපනය කියලා අපට ලැබෙන්නේම එහෙම බාහිර දැනුවත් වීමක්. අපට බුදුදහම ලැබෙන්නේත් අධ්‍යාපන මට්ටමින්. ලේඛකින් විසින් ලියන ලද අවුරුදු 2600ක් 700ක් තිස්සේ ශාසන ඉතිහාසය සිදුවන සේරම ටික එක එක විෂයන්ට බෙදලා පාඩම් කරගන්න එක තමයි අපි බුදුදහම පිළිබඳ දැනීම කියලා කියන්නේ. අන්තිමට අපි හුඟක් දේවල් දන්නවා. නමුත් අපි ගැන අල්පයක්වත් දන්නේ නැහැ. නමුත් මම දකින්නේ මෙතන අපි ගැන හුඟක් දැනගන්න ඕන අරව අල්පයක් දැනගත්තත් කමක් නැහැ නැතත් කමක් නැහැ. මොකද ලෝකේ යන්නේ එහෙම නෙමෙයි දැනුම මත නිසා දැනුමින් උත්තර දෙන්න දැනුම තිබෙනවා නම් දක්ෂ කියන පිළිගැනීමක් තමයි මාධ්‍යවල පවතින්නේ. දැකීමයි මේ දක්ෂ භාවය කියලා මේ බුදුදහමේ පෙන්වන්නේ. අනේ විදිහට දැකීම ඇති වෙන ආකාරයේ ධර්මදේශනා සිදු නොවන අසන්නාත් සිනාසරසයට හෝ තවත් වෙනත් රසයකට අපි නාට්‍ය බලනවායි කියලා නාට්‍යෙන් රසයක් උත්පාදනය කරගන්නවා. නාට්‍යකින් උත්පාදනය කරගන්න රසය උත්පාදනය කරගන්න ධර්ම ශ්‍රවණය කරන්න බණ කතා අහන්න ගියොත් එතකොට කාමයේ විඳින්න තමයි ධර්ම දේශනාව දාන තියෙන්නේ.
දැන් කාමයන්ගේ ආදීනව දේශනා කරලා ඉන්නේ මිදෙන්න දේශනා කරන ධර්මයේ කාමයේ විඳින්න යොදාගත්තම වෙන පාරක යන්නේ. නමුත් මේකේ පෙන්නනවා පිරිසද ඒ පැහැදිලි කරන දේ තේරුම් ගන්නට සමත් වෙන්නේ නැහැ. අර සහිතා සහිතස්ස කියන්නේ ඒකයි. උපනිශ්‍රය අනුපනිශ්‍රය මේ කාරණා දෙක පිළිබඳව වෙන්න ඕන කාරණේ කීවට පැහැදිලි වෙන්නෙත් නැහැ. සාර අසංයුක්ත කරලා ඒ ටිකේ කියවෙන්නෙත් නැහැ. සමහර විට අපි කියන මුලක් අගක් නැහැ කියලා. නමුත් ඒව රූපෝ අන්න එබඳු අයට මේ අදක්ෂ පිරිසෙහි අදක්ෂයන් අතර මේ අදක්ෂ භාවය තුලත් ඔවුන් ධම්මකතික ගණයට වැටෙනවලු. මේක වර්තමානයේට බොහෝ විට ගැලපෙනවා ලෞකික ස්වභාවයන් අනුව ගත් කල. අදාළ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවට යොමු කරන අදහසින් ක්‍රමයෙන් පැහැදිලි කිරීමකින් තරව වර්තමාන සමාජයේ ධර්මදේශනාවල පෙළගැස්ම ගත්තොත් නිවන් මඟ හෙළි කරන්නට අසන්නන්ට කරුණු පැහැදිලි කිරීම කියන තේමාවෙන් පරිබාහිර වෙලා වෙසක් වලට බණ කියන, පොයට බණ කියන, විවෘත කරන්න බණ කියන, මීගේ ඥාතීන්ට බණ කියන, චාරිත්‍රාක් ඉටු කරන්න බණ කියන අන්න මේ සේරම මේ අදාළ අරමුණෙන් බැහැරට ගිහින් තියෙන්නේ. පින් අනුමෝදන් කරත් කමක් නැහැ, චාරිත්‍රාක් ඉටු කළත් කමක් නැහැ, පූජා ධර්මදේශනා මාලාවක් පැවැත්වුවත් කමක් නැහැ. නමුත් ඒකේ මුඛ්‍ය පරමාර්ථයේ මිනිස්සුන්ට අවබෝධය ලබා ගැනීම නැත්නම් ආදායම ලබා ගැනීමේ අර්ථයෙන් සහ තවත් විවිධාර්ථයෙන් කරන්න ගියා යනවනේ කරනවානේ සමාජයේ. මුඛ්‍ය පරමාර්ථයේ බැහැර වෙනවා. අතකොට කොතරම් ඇහුවත් අර මේ පීල්ලකට හිල් කලයක් තැබුවත් නොපිරී කලේ 60 පැනකින් බැලුවත් කියලානේ කියන්නේ. මොකද පීල් කලගෙඩිය ඇතුළට වැටෙන වතුර ප්‍රමාණයට වඩා එළියට යනවා නම් පිරෙන්නේ නැහැ. අදාළ කරුණ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැත්නම් කොතරම් ඇහුවත් අන්තිමට ලාහට ගෙම්බ එකතු කරුවා වගේ කියලා තමයි කියන්නේ. මේ එක රටේ පවතින ධම්මකතික භාවයක්, පුද්ගල විවරණයක්, පුද්ගල විවේචනයක් මට මෙතන නැහැ. නමුත් මේ ස්වභාවයක් පවතිනවා කියන එක තේරුම් ගන්න. අර ධර්මයේ නොගැඹුරු වුණාම ධර්මදේශනා කියන්නේ ඉතිහාස කතා කියන එක, කතන්දර කියන එක කියලා තේරුම් ගත්තම බණ අහනවා කියලා කියන කතන්දරයක් අහලා සාදු කියලා ගෙදර යන එක අපිට වගකීමක් පවර ගන්න එක නෙවෙයි කියලා තේරුම් ගත්තම කියන කෙනත් අදක්සයි, අහනන් අදක්සයි. හරි වැරද්ද තේරුම් ගන්න. එහෙම තිබිලා තියෙනවා, අදත් තිබෙනවා. මේ තථාගතයන් වහන්සේ මිනිසුන් සලකන ධම්මකතික භාවයක් මේකේ මේ පෙන්වන්නේ. උන්වහන්සේ මේ ආයත ධම්මකතික කියලා නැහැ. දෙවෙනි කොටසට යනවා. ඉදපෙන වික්ක ඒකච්චෝ ධම්මකතිකෝ අප්පංච බාසති සහිතංච පරිසාච කුසලා හෝති සහිතා සහිතස්ස. අන්න තව එකක් තියෙනවා. ඇතැම් ධර්ම කතිකෙක් මේ ලෝකේ විශාල කොට ගන්න නැතුව අල්ප වශයෙන්, නමුත් ඒක තුල අදාළ අර්ථය අනර්ථය මග නොමග සංයුක්ත කරලා පැහැදිලි කරනවා. සවන් දෙන අය පිරිසද එහි අර්ථ නිශ්චිත බව තේරුම් ගන්න හෝ අනිශ්චිත බව තේරුම් ගන්නට දක්ෂ වෙනවා. ඒ දක්ෂයාට, ඒ දක්ෂ පිරිසට මේ දක්ෂයා ධම්මකතිකයෙක් වෙනවා. දැන් ඔය මේ ග්‍රන්ථවල පවතිනවා ඒක ධම්මපාලි කියලා, ඒකක නිපාතේ කියලා පොඩි කොටසයි තියෙන්නේ. සංයුක්ත නිකාය කියලා කොටසක් තියෙනවා, සංයුක්තයි. නමුත් දක්ෂ නම් කෙනෙකුට තේරුම් ගන්නට අවශ්‍ය කාරණා එකේ පවතිනවා. අද අපිට මෙම මාධ්‍ය තුල පැයක් ලැබෙනවා. මේ පැයට අපි අදාළ කරුණු ටික ඔක්කොම කියන්න ධර්ම දේශනාවක් ගොනු කරනවා. අවාසනාවකට තවත් මාධ්‍යවල මේක තවත් 3න් 2යි හම්බෙන්නේ, 3න් එකක් අහිමි වෙලා තිනවා. ඒක මට නම් කනගාටුවට කරුණක්. මොකද
ඔවුන්ට ආදායම් මාර්ගයක් වුණාට අපිට මේක ආදායම් මාර්ගයක් නෙවෙයි. අපිට මාධ්‍ය ලැබෙන්නේ කරුණු පැහැදිලි කරන්න. කරුණු පැහැදිලි කිරීමට තියෙන ඉඩකඩ සහ පූජනීයත්වය හැමම තියාගෙන කටයුත්තක් කරන්න ඕන. එතකොට ඒක මෙහෙවරක් බවට පත් වෙන්නේ. නමුත් ඉතින් වෙළඳ දැන්වීම් අඩුව යාම තුළින් ලාභ ලැබෙන්නේ නැති වුනහම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්නවා. එතකොට මුඛ්‍ය පරමාර්ථයෙන් පිට යනවා. මේ රටේ දැනටත් සිදුවෙන දේවල් මම කියන්නේ. මට නම් ඒ ගැන කනගාටුවක් තිබෙන්නේ. එබැවින් අල්පකොට කීමේදීත් සහිතා සහිස්ස නැත්නම් අර්ථ සංයුක්ත ධර්ම සංයුක්ත බව එයින් ප්‍රකට වෙන්න වෙනවා. දැන් තථාගතයන් වහන්සේ ළඟට ආපු සමහර භික්ෂුන් වහන්සේලා ස්වාමීනි මට කෙටියෙන් බණක් කියන්න කියලා තියෙනවා. මම ඔබ වහන්සේගේ බණ අහලා පිළිපදින්න කැමතියි. ඉල්ලීමම කරලා තියෙන කෙටියෙන් බණක් කියන්න කියලා. ඉතින් තථාගතයන් වහන්සේත් කෙටියෙන් බණ කියපුවා තියෙනවා. නමුත් භික්ෂුව මට තේරුණේ නැහැ කියන්නේ අවසානයේදී. තේරුණයි කියනවා. කොහොමද මම කෙටියෙන් කිව් දේ තේරුම් ගත්තේ කියලා ප්‍රශ්නත් කරනවා. අනතුරුව තේරුම් ගත්ත විදිහ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ සාදු සාදු බික්කු කියනවා. මම කෙටියෙන් කිව් දේ ඔබ තේරුම් ගත්ත විදිහ කදිමයි කියලා සහතිකයකුත් දෙනවා. අනතුරුව උන්වහන්සේලා අනුගමනීය ප්‍රතිපදාවට වැටෙනවායි කියලා තියෙනවා. ඒ අනුගමනීය ප්‍රතිපදාවට කියනවා ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරෙයි යන්ති කියලා. සූත්‍ර දේශනාවේ අවසානයේ ඒ කෙටියෙන් බහන අහලා අනුගමනීය ප්‍රතිපදාවට ගිය කෙනා නිකලස් පුද්ගලෙක් වුණායි කියලා තියෙනවා. එතකොට අන්න ඒක තමයි අර සංයුක්ත කොට අර්ථ සහිත සංයුක්ත කොට දේශනා කරනවා. සාදුබන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේශේතු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් බණ කියනවා නම් හොඳයි. මම ඔබට මතක් කරලා දෙන්නම් එකක් දෙකක් ඕන. මේ බුදුන් වහන්සේ කෙටියෙන් කියපු බණ. යංකෝ භික්ඛවේ අනිච්ඡං තත්‍ර තේ ඡන්தோ පහතබ්බෝති. මේ බණ ටික සම්පූර්ණයෙන්ම. යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡති යන් නානුසේති නමීයතින තේන සංකං ගච්ඡති. කෙටියෙන් කියපු බණ. දැන් දීඝනිකායේ සූත්‍රයන් බැලුවා පිටු 80ක් විතර තියෙනවා. ওই බණ ටිකම කියන්න පිටු 80ක් විතර අරගෙන බොහොම විස්තර. නමුත් මේ පද තුල තථාගතයන් වහන්සේ මේක පැහැදිලි කරලා තිබෙනවා. මගේ ජනප්‍රිය වචනයක් නේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මහරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. කෙටියෙන් කියූ බණ. අභිනන්දනමානෝ බික්ඛු බද්දෝ මහරස්ස අනබිනන්දනමානෝ මුත්තෝ පාපිමතෝ. අභිනන්දනය කරන පුද්ගලයෙකුට තමයි ඒක අදාළ. තථාගතයන් වහන්සේලාගේ දැක්ම මිනිසා ලොවට ග්‍රහණය වෙන ආකාරය. මිනිසා ලෝකෙත් එක්ක ගණිත කරන්න ගිහින් ලෝකට බැඳෙන ආකාරය. ඒ බැඳෙන ආකාරය තුළ මිනිසාට ජීවිතේ දුක් වෙනවා. හට ගන්න ආකාරය. ලෝකේ දුක් නෙමෙයි. බැඳෙන ආකාරය නිසා ලෝකේ දුකක් බවට පත් කර ගන්න ආකාරය. දුකට හේතුව ලෝකය කියලා දේශනා කරන්නේ නැහැ නේ. දුකට හේතුව තමන්ගේ හිතේ තියෙන දුර්වලකමක් වශයෙන් පෙන්නන්නේ තණ්හාව කියලා. එතකොට ඒ දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති වෙනවා කියලා පෙන්වලා තිබෙන්නේ. එතකොට ඒ හේතුව හොයන එක තමයි තමන් පිළිබඳ හොයා බැලීම කියලා කියන්නේ. ඒ හේතුව හොයන්නේ නැතුව ඉතිහාසයේ දුන සියලුම කාරණා දැනුවත් කරගත්තාම ඔබේ ඇස යමුනේ බාහිර ලෝකෙට ඔබ ගොඩාක් දේවල් දන්නවා. අදාළ මූලික දේ දන්නේ නැහැ. නමුත් මේ කෙටියෙන් අර්ථ සහිතව බණ කියනවා කියන එකේ තේරුම තමන් පිළිබඳව හොයන හැටි කියලා දෙනවා. අපි මේ කතාව කරගෙන ගිහින් ඉඩ ලැබුණොත් අපි එහෙම කෙටියෙන් බණක් කතා කරමු. මේ කාරණා හතර පැහැදිලි කරලා ඉන්න ඕනනේ. නමුත් කෙටියෙන් බණ පුළුවන් කාටද? අදාළ වචන ටික තේරුම් අරගෙන ඒ පිළිබඳ කැමරු අවධානයක් යොමු කරන්න පුළුවන් අයට.
වර්තමාන සමාජෙත් අපි සමහර අයට කියනවා මේ මොකොත්ම ඉගෙන කර නැත්නම් ඔය බදාල වචන ටිකක් තියෙනවා වචන වල අර්ථය තේරුම් අරන් ඉන්න ඉස්සර වෙලායි කියලා. තවත් පැත්තකින් දකිනවා බුදුදහමේ වැරදි මත පිළිබඳව ඔළුව පුරවා ගත්තේ නැති නිදහසේ ඉන්න කෙනෙකුට බොහොම පහසුයි. මොකද මේ පැත්ත දන්නේ නැත්නම් මේ කියලා දෙන දේ පමණක් තේරුම් ගත්තාම පහසු වෙනවා කියලා මට එහෙම කියපු අයත් තියෙනවා ඉන්නවා. නමුත් බෞද්ධකම තුල ගත කරලා ඔළුව පුරවා ගත්තා වූ මිත්‍යා දෘෂ්ටි ගොඩක් තියෙනවා. බෞද්ධකමේ නමින් ඔළුව පුරව ගත්තා වූ මිත්‍යා දෘෂ්ටි ටිකක්. හරි කියලා හිතන් ඉන්න දේවල්. දෘෂ්ටි කියන එකේ තේරුම ඒවා අපහු සංයෝජන. ඒවා කවදාවත් තේරුම් අරගෙන අවබෝධය තුළ ඉවත් වෙනවා වරුණාම නැත්නම් ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ධර්මදේශනා තුළ දේශකින් වහන්සේලාට සමාජය හඳුනාගෙන ඔවුන්ගේ තුල පවතිනා මේ වැරදි මත මිත්‍යා දෘෂ්ටි කියන්නේ අර නියත මිත්‍යා දෘෂ්ටි කියන එක නෙමෙයි බුදු සමය සහ නිවන් පිළිබඳව සසර පිළිබඳව සත්වයා පිළිබඳව ආත්මය පිළිබඳව විඥානය පිළිබඳව මේ හැම එකක් පිළිබඳව වැරදි මතවල ඉන්නේ. ඒවා තේරුම් අරගෙන නැවත නැවතත් පැහැදිලි කරලා දෙනකොට සවන් දෙන අය තුළින් මේ මත දුර්වල වෙයි අඳුර වෙන අයින් වෙනවා. එතකොට ඒ බඳු සාරාංශකට බණ කියන නමුත් අදාළ අර්ථයක තුල ජනිත කරවන්නට සමත් වෙන දේශකින් වහන්සේ ධම්මකතිකේ කාටද ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් දක්ෂ අයට. ඔන්න ධම්මකතිකේ තවත් සමාජයේ ධම්මකතික භාවයට නම් තබන තවත් ධම්මකතිකේ පිළිබඳව සඳහන් වෙන්නේ. ඉදපන බික්කෝ ඒකච්චෝ ධම්මකතිකෝ බහුංච බාසති අසහිතංච පරිසාච න කුසලා හෝති සහිතා සහිතස්ස. තවත් එකක් ඔය තියෙනවා. තවත් කෙනෙක් ඉන්නවා උඟාක් දිගට දේවල් කියනවා. දැන් මට මතකයි මගේ ඔය ළමා කාලේ වගේ කාලයක් තුළ තිබිච්ච ධර්ම දේශනා ඇතැම් විහාරස්ථානවලට යන්නේ හැන්දෑවේ. එන්න බෑ. පාර හරහා අලිහරි මොකක් හරි ආරක්ෂාවක් නැහැ. එළි වෙනකල් බණ අහන්න ඕන. ඉතින් එළි වෙනකල්ම බණ කියනවා. එතකොට බොහොඟක් කියනවානේ. නමුත් එළි වෙනකල් කියන්නේ ඊට පස්සේ අදාළ කතන්දර හදාගෙන දිගට යන්න වෙනවා. කතාවෙන් කතාවට යන්න වෙනවා. නමුත් අදාළ කරුණ කියුනේ නැත්නම් මොකද වෙන්නේ මේ පෙන්වන්නේ? බහුංච බාසති. ඒ වුණාට අදාළ කරුණ කියවෙන්නේ නැහැ. අර්ථෙන් අසංයුක්තයි කියලා පෙන්වන්නේ. අදාළ අරුත් කියවෙන්නේ නැහැ. ඉතින් ධර්ම කතිකින් වහන්සේලා වශයෙන් පුරුදු වෙන පොඩි ස්වාමින් වහන්සේලා සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා මෙබඳු දේවල් කරලා කතිකත්වයේ පුරුදු කරගත්තට කාර්යයක් නැහැ. සුරතලයට බණ කිවට කාර්යයකුත් නැහැ. අනිත් අය සුරතල්කමට අහගෙන ඉන්නවා. නමුත් සමාජයේ පිළිගත්ත පමණින් කතා කරන්න පුළුවන් වුණ පමණින් තමන් සම්පූර්ණයි කියලා හිතන්න එපා. මේ සසුන තුල අර ඔබේ තියෙන බහුසුත භාවය වගේම නවක මධ්‍යම ස්ථවිර කියන පද ඔස්සේ මේ බහුසුත භාවය තුළ ඉදිරියට යාමක් පවතිනවා නිකම්ම නෙවෙයි. බොහෝසෝ ඇසුව පෙරුත්තැන් නැති කියන එක. එවිට මේ ත්‍රිපිටක සූත්‍ර දේශනා බොහෝකට පරිහරණය කොට අරුත් විමසීම තුළින් ඔබට තේරුම් ගන්න ලැබේවි මේ පොත් 50 ගණනක් වර්තමානයේ තිබුණාට සූත්‍ර දේශනා 18000ක් තිබුණාට තථාගතයන් වහන්සේ ගමින් ගමට වැඩම කරමින් 18000ම දේශනා කළේ නැහැ කියලා. උන්වහන්සේගේ හැකියාව තුළ අර එකක් තුලින් බොහෝකට උන්වහන්සේ භාෂණය කළත් අර්ථය විග්‍රහ කරලා ඇති. කෙටියෙන් භාෂණය කළත් අර්ථය විග්‍රහ කරලා ඇති. මොකද උන්වහන්සේ උත්තම ධම්ම කතිකයනේ. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් Taman තේරුම් ගත්ත දේ ගලපපු කෙනා. අපිට මේ පවතින සූත්‍ර දේශනා පරිහරණය කරලා ඒ ඔස්සේ පෙළදහමක් යන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේට එකම පෙළදහමක්වත් තිබුණේ නැහැ සූත්‍ර දේශනාවක්. නිදහසේ කතා කළා. ඒ නිදහසේ කතා කරද්දී දකින අහන හුදන්න උදාහරණ ඔස්සේ ගැලපුවා.
පසුව ආනන්ද හාමුදුරන් ඕක කිව්වට පස්සේ තමයි ඒකට නමත් තියලා සූත්‍රයක් කරලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ හැම විටම දේශනා කරපු දේවල් අලුත්ම සූත්‍රයක්. එක හා සමාන ඒවාත් තිබෙනවා. කීපතෙන් අපිත් බණ කියන්න ගත්තාම සමහර විට එක හා සමාන ඒවා කියන්නේ. නමුත් අර ඒ නිසා අපටයි අද පෙළදහමක් ඔස්සේ සූත්‍ර දේශනා විවරණය කරන්න වෙලා තිබෙන්නේ. උන්වහන්සේ බොහොම නිදහසේ මේක කියලා තියෙනවා. ඉතින් ඔය ගමේ විවාහයක් තියෙනවා කොණ්ඩෙත් හොඳ පැත්තට හොඳට තියෙනවා නම් හැරුණ අතට බඳින්න පුළුවන් කියලා. නැත්නම් බඳින්න බැරි. ඒ වගේ මේ පරිහාන ධම්මය සහ පරිහානි ධම්මය පමාව සහ නොපමාව ආත්මය සහ අනාත්මය කියන මේ මිනිසා තුළ පවතිනා උද්විත්ත ස්වභාවය නොමග යන ස්වභාවය සහ ඉන් ගැලෙන ස්වභාවය පිළිබඳව පරිේශනයක් සහ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙන කෙනෙකුට සුළු දෙයක් අදාළ පුද්ගලයාට කරුණු පැහැදිලි වෙන ආකාරයෙන් ගලපන එක. නමුත් මේකේ පෙන්නනවා බොහෝ කොට වෙන්නේ. පැය දෙකක් තුනක් හතරක් එහෙම කියන්න පුළුවන්. නමුත් අදාළ වෙන්න ඕන කාරණාව පැහැදිලි වුණේ නැත්නම් එතකොටත් අර මම මුලින් කියපු වචනේ සද්ද විතරයි කාරණේ නෑ. ප්‍රමාදය අප්‍රමාදය අසන්නාට පැහැදිලි වේ යුතුයි. නමුත් මෙතනත් පෙන්නනවා එහි අරුත් සහිත බව රහිත බව තේරුම් ගන්නට අසන්නත් අත්දක්ෂ නැහැ කියලා. එතකොට එබඳු අයත් අර හුඟක් කතා කරන නිසා හිනස්සෝ නිසා උපහාස තියෙන නිසා තව මොනවා හරි කියන නිසා ධම්මකතික භාවයක් පවරනවා. එතකොට තථාගතයන් වහන්සේත් අදහරනවා යවතා භාවතා බහුභාසති අප්පම්පිචේ සහිතම් භාසමානෝ දෙපැත්තෙම පෙන්නනවා. හුඟක් කතා කළා කියලා කෙනෙක් වෙන්නේ නැහැ කියලා. නමුත් ටිකක් කතා කළත් අරුත් විවරණයෙන් පැහැදිලි කරන්න පුළුවන් නම් ඒකෙන් වැඩක් වෙනවයි කියන කාරණාව. එතකොට එහෙමනම් අපට ඔබ තේරුම් ගන්න අර ඔබ අදක්ෂයි කියන්නේ මොකක්ද කියන එක පිළිබඳවත්. ඔබ මේ බුදුසමයෙන් අවධාරණය කරන්නේ ඔබේ ජීවිතයේ ජීවිතාවසානයේ ධම්මකට ප්‍රවිෂ්ඨ කරගන්න කියන එක නෙමෙයි. ජීවන ගමනම යම් දාක් දුරතර ආවනම් එතනින් එහා පැත්තට ධම්මකට ප්‍රවිෂ්ඨ කරගන්න කියන එක. ජීවිතයට ධර්මය ගන්න කියන එක. නමුත් ඔබ සමාජයේ හැදෙන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රස, ස්පර්ශය කියලා කාම සම්පත්තියක් තියෙනවා. ඒවා විඳින්නයි ඉපදිලා ඉන්නේ කියලා. ඒ කම්සුව විඳීමට තියෙන ඕනෑකම ඊට පස්සේ පන්සලටත් ගේනවා. පන්සලේ බණවලටත් ගේනවා. පුද පූජාවලටත් ගේනවා. අන්න එහෙමයි අද වෙලා තියෙන්නේ. ඒ සියල්ල කම්සුව විඳින පැත්තට හරවා ගන්නවා පෘථග්ජනයා. මම එකයි කියන්නේ පෘථග්ජන පුද්ගලෝ Taman ඕන පැත්තට බුද්ධ ආගම ගෙනියනවා කියලා. ඉතින් පාලනයේ අදක්ෂයෙකුට රටක් බාර දුන්නාම රටවල් පල්ලට යනවා වගේ නොතේරෙන මිනිස්සුන්ට බුද්ධ ආගමේ පාලනය බාර දුන්නාමත් ඒකට පරිහානිය තමයි හිමි වෙන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව. මේකට පරිසත් කියනවනේ පරිසා න කුසලා හෝති. ඔවුන් දක්ෂ නැහැ. දැන් කරුණු තුනක් කතා කළා අපි. කෙටියෙන් කතා කරන කරුණ පැහැදිලි නොකරන ධම්මකතිකත්වය. අදාළ දේවල් තේරුම් ගන්න නැති අහන අය මෙයා ධම්මකතිකෙක් කියලා කියනවා. නමුත් කෙටියෙන් කතා කරන අර්ථය පැහැදිලි කරන ධම්මකතිකත්වය. ඒක තේරුම් ගන්න දක්ෂ නම් ඔවුන්ට ධම්මකතිකයා වෙනවා. හුඟක් කතා කරන තේරුම් ගන්න අසමත් ධම්මකතිකත්වය. ඒක තිබුණේ නැත්නම් කොතන් අරන් කතා කළත් ඔවුන්ටත් ධම්මකතිකයෙක් වෙනවා. ඊට එහා පැත්තට ගියාම ඉදපන වික්කේ ඒකච්චෝ ධම්මකතිකෝ බහුංච බාසති සහිතංච. තවත් කෙනෙක් ඉන්නවා. හුඟක් කතා කරනවා. නමුත් ඒකේ සහිතා සහිතස්ස බව නැත්නම් අදාළ බව සාරාංශ කොට වෙන්න ඕන කරුණ තවත් විදිහකින් කියනවා නම් ඒකේ නිත්‍ය සුඛ ආත්මයත් අනිත් දුක්ඛ අනාත්මයත් පැහැදිලි වෙනවා.
දුක හේතුවත් නැති වූ තැනත් පැහැදිලි වෙනවා. ප්‍රමාදයත් අප්‍රමාදයත් පැහැදිලි වෙනවා. ඔය එකකින් පැහැදිලි වෙන්න ඕනනේ. තථාගතයන් වහන්සේ කෙටියෙන් බණ කියන්න කියපු අයටත් කෙටියෙන් බණ කියලා මේ දෙක පැහැදිලි කළා. දීර්ඝ දේශනාවක් අවශ්‍ය වුණත් බාහිර තොරතුරු කතා කරනදී මේ දෙක පැහැදිලි කළා. එතකොට දේශනාව දීර්ඝ වුණත් ඒකේ අර්ථය ඇතුළත් කරලා තිබෙනවා. එතකොට ඒක තේරුම් ගන්නට සවන් දෙන්නා සමත්. එබැවින් ඔවුන්ට එබඳු කෙනෙක් ධම්මකථිකයයි කියලා කියනවා. එදත් අදත් මේ සමාජයේ මෙබඳු ධර්ම ශ්‍රවණය කරන අය සහ එබඳු ධම්මකථික භාවයන්ට පත් වෙන අය පිළිබඳව හැඟයක් නැහැ. දැන් ඔබට ඕනකම තිබෙන්නේ මෙතන මේ විශාල ප්‍රමාණයක් කතා කරලා ඒක තුළ සංයුක්ත කරන්නද? ටිකක් කතා කරලා සංයුක්ත කරන්නද? අපිට ලැබී තිබෙන කාලය අනුව විශාල ප්‍රමාණයක් කතා කරලා සංයුක්ත කරන්න බෑ. අපිට කෙටි ප්‍රමාණයකින් සංයුක්ත කරන්න පුළුවන්. ඔය පසුගිය පුංචි ගාතාවක් පුංචි පාඩයක් උදව් කරන අප කරපු පැහැදිලි කිරීම ඔබ සවන් දුන්නා නම් ඔන්න මේ වගේ තියෙනවා ටිකක් කතා කරලා සංයුක්ත කරපු එක. මම මේකට වචනයක් දෙනවා. ඔබ තේරුම් ගන්න ඕන ඔබ තුළ වෙමින් පවතින දේ. බුදුබණ නොතේරෙන තුරු ඔබ උගතෙක්, බුද්ධිමතෙක්, දක්ෂයෙක්, ධනවතෙක්, ගිහියෙක්, පැවිද්දෙක් වෙන්න පුළුවනි. නමුත් ඔබ තුළ වෙමින් පවතින දෙයක් තියෙනවා. ඒකට තථාගතයන් වහන්සේ නමක් තේලා තියෙන පරිහාන ධම්මං වෝබික්කවේ දේශිස් මහණෙනි මම ඔබට පිරිහෙන ධර්මයේ පැහැදිලි කරන්නයි යන්නේ. උගතඥ කියන පුද්ගලයා තුළ අධ්‍යාත්මිකයෙන් පරිහාන ධර්මයක් සිදු වෙමින් පවතින බව ඔන්න මේ දේශනාවේ පළවෙනි කොටසදී පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ. ඒකට කියනවා වෙමින් පවතින දේ. නමුත් වෙමින් පවතින දේ පිළිගත්තොත් සහ ඒකට එකඟ වුණොත් ඒකෙන් හිමි වෙන්නේ දුක සහ දීර්ඝතර සසර ගමනක් පමණයි. එහෙම නැත්නම් වෙමින් පවතින දේ තුළ ඔබට බුදුන් වහන්සේ නමක් තිබෙනවා ඔබ පමාද විහාරේ. කටයුත්තට ප්‍රමාද නෙමේ සසරේ ප්‍රමාදයි. සසරේ ඇවිදින්නටම පාර හදන්නෙක් බවට පත් වෙලා. ලෝක වද්දනෝ කියලා තියෙනවා. ලෝකේ වඩන්නෙක් වෙන්න කියලා. ඒක වඩන්න එපා කියලා නොසියලෝක වද්දනෝ කියලා තියෙනවා. නමුත් ලෝකේ වඩන්නෙක් වෙනවා පුතග්ජනයා. ලෝකේ වඩනවා කියන්නේ මොකද්ද? පෘථුවියට අමුතුවෙන් කැලලක් එකතු කරනවද? නැහැ. නමුත් රැස් කරන කර්ම තුල ඔබ අණ්ඩජලාභජ සංසේදද වශයෙන් සතර මහා භූත ඒක රාශි කරනවා. එක්ක උපපාතික වශයෙන් එහෙම නැතත්. මේ ඔක්කොම මේ ලෝකේ එකතු කරනවා තමන්ට අදාළ තැනට. එයා ලෝක වද්දනෝ කියලා කියන්නේ. ලෝකේ වඩන්නෝ. ලෝකේ වඩන්නෙක් වෙන්න එපා කියලා බුදුන් වහන්සේ වදාහරන්නේ. අන්නේ තමයි වෙමින් පවතින දේ කියලා කියන්නේ. මොකද පුහුදුන් කියන පුද්ගලයාගේ ඇස දුරදර්ශී නැහැ. ඔහුට පෙනෙන්නේ කැම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන මේවා සියල්ල තිබෙනවා නම් තමයි ලෝකේ සැප තියෙන්නේ. ඒ නිසා ඒවා එකතු කරගන්නට, ඒවා රෙක්රැස් කරගන්නට, ඒවා ලබා ගන්නට පහසු දීමක් සඳහා ඔහු ජීවිත කාලය මෙහෙවනවා ජීවිත කාලය. ඒකට තව සුද්දන් විසින් මෙරට ගෙනල්ලා උන්ගේ ක්ලාක්ලා ටික හදාගන්න ලෑස්ති කරපු අධ්‍යාපනය කළ එකකුත් තියෙනවා. එයම ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් පොතේ උගතුන් බිහිවන එමත් නැත්නම් ජීවනෝපාය සකස් කරගන්න මුදල් උපයන්නා වූ දේ ජීවිතයේ බවට පත් කරගත්ත අය බිහි වෙන බාහිරයට පමණක් නැඹුරු අධ්‍යාපනයක් ඇති අධ්‍යාත්මික ගැන මොනම සැලකිල්ලක්වත් නැති අධ්‍යාපන රටාවක් බිහි වෙලා තිබෙනවා. මේ රටාව ඔස්සේ එක පැත්තකට මිනිස්සු අදියුණු වෙනවා. ගොඩනැගිලි අතින් හරි, ඇඳුම් පැළඳුම් අතින් හරි, තාක්ෂණය අතින් හරි. තව පැත්තකට මිනිසා ඇතුළතින් පිරිහෙමින් යනවා. ඒක තමයි අපි දකින වෙමින් පවතින දේ. ඒ පිරිහෙමින් යන මාර්ගය වළක්වා ගන්නට බාහිර උපක්‍රම දැනුවත් වීම මොකක්වත් ප්‍රමාණවත් නැහැ. ඒ සියලු දැනුවත් වීම කෛරාටික විදිහට
නීතියට ගල් ගසමින් වැලි ගසමින් නැත්නම් ඇසවසමින් එහෙම නැත්නම් සදාචාරය ඇසවසමින් එහෙම නැත්නම් තවත් දියුණු වෙන වෛද්‍ය විද්‍යාව උපක්‍රම භාවිතා කරමින් ඔවුන්ට ඕනෑ දේ කර ගැනීම සඳහා සියල්ල සකස් කර ගන්නු ලබනවා. මම කියන කරුණු ටිකක් ගැඹුරුයි පුළුල්. ලෝකය තමන්ට ඕන දේවල් විඳින්න ඕන විදිහට නීති සකසා ගැනීම සහ අනිකුත් සියලු උපකරණ භාවිතය සියල්ල අදා ගන්නවා. විස්තර වශයෙන් කියන්න හොඳ නෑ, ඒ නිසා මම එහෙම කියන්නේ. තේරුම් ගන්න. එතකොට මොනවද හොයන්නේ? ඒකට කියන්නේ කාමේශනා. ඉතින් හොයන්න මේ පැත්තටත් පහසු මාර්ගයන් හම්බ වෙනවා. නමුත් ඒ යන පාරේ සෑහීමක්, ඇතුවීමක්, නිමාවක්, තෘප්තිය කියලා කතා කරන්න ආව කෙලවරක් නම් ලැබෙන්නේ නැහැ. මන්දයත් ඇතුළතින් මේ හැම එකක් තුළම සිදුවෙන්නා වූ හානියක් තියෙනවා. මිනිස් සිතට, මිනිස් මනසට සැප ලබන්න තියෙන ඉඩකඩ අහුරාලන හානියක් සිද්ධ වෙනවා. ඒක තමයි පරිහාන ධම්මං ඕ වික්කවේ දේසිස්සාමි කියන වචනේ පැහැදිලි කරලා පිරිහෙනවා කියන්නේ මොකක්ද කියලා පෙන්වලා තිබෙන්නේ. ඒක වෙනවා නම් ඔබ කොතන ජීවත් වුණත් මේ රටේ ලෝකෙ කොහේ හරි එනම් ඔබ සහිතස්ස අර්ථ නිරුක්තිය පැහැදිලි කරගන්න හැකියාවක් නැති කෙනෙක්. එහෙම නැත්නම් පාරක යනවා නමුත් පාර වැරදි බව දන්නේ නැහැ. අගට ගිහින් බොහෝ දුර ගොස් අතර මංගල ඔය පෙම්මතුන් කිව්වා වගේ බොහෝ දුර ගියන් පස්සේ පාර වැරදුන බව තේරෙවි. නමුත් එතෙන් හදන්න කාලයක් නැහැ. කුමක්ද මේ ඇතුළත තියෙන කොටස? ඒ සූත්‍රයට පහලින් තිබෙන්නේ මේ පරිහාන ධම්මය කියලා. ඔබේ චිත්තාභ්‍යන්තරේ ප්‍රධාන හැඟීම් තුනක් යටතේ දුෂ්ටකමක් බලවත් වීම, අමානුෂිකත්වයක් බලවත් වීම, දුක් අගාධයකට හේතු තැන්පත් වෙමින් ඔබව අගාධයකට පත් කිරීම. කුමක්ද නම? රාග වේ පුල්ලං, ද්වේෂ වේ පුල්ලං, මෝහ වේ පුල්ලං. අන්න ටිකක් කතා කළත් මෙන්න මේක වැඩි වෙන ආකාරය පැහැදිලි කළොත් එහෙම එහෙනම් ඒක අර්ථය පැහැදිලි වෙනවා. මේ වැඩි වෙන ආකාරයේ ප්‍රතිපදාවේ පෘථග්ජනයා ඉන්නවා කියන එක පැහැදිලි කර දෙන එක තමයි වෙමින් පවතින දේ කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ කෙනෙක් බෞද්ධයෙක් බවට පත් කළා, ශ්‍රාවකෙක් බවට පත් කරලා විය යුතු දේ කියලා දෙනවා. අලුතෙන් ආරම්භ කරන්න ඕනේ. වෙමින් පවතින දේ ජීවිතය තුළ ස්වභාවයෙන්ම ආරම්භ වෙනවා කොහොම හරි. ඒ වෙමින් පවතින දේ තම තමන්ට කැමති විවිධත්වයෙන් ආරම්භ වෙනවා. ඒ වයස්වල දේවල් ඔස්සේ. ඒ කියන්නේ ප්‍රමාදයට එක විදිහක් නෑ. ප්‍රමාදයට ඕන තරම් පාරවල් තියෙනවා. නමුත් අප්‍රමාදයට හැමතෙම එක පාරයි තිබෙන්නේ. ඒ නිසා මිනිසා තුළ සිදුවෙන්නා වූ ප්‍රමාදය සහ විය යුතු අප්‍රමාදය පැහැදිලි කිරීමම මෙන්න මේ අප්පංච බාසති සහිතා සහිතංච කතා කරන්නේ ටිකයි. නමුත් වියුත්ත සහ වෙමින් පවතින දේ සහ වියුත්ත පැහැදිලි කරනවා. සවන් දෙන්නාට ඒ කරුණු පැහැදිලි කිරීමම අර නිග්ගුචි දංවා උක්කුජ්ජය පටිච්චන්නං අවිවරිය කියලා ඒ කාලිකව වගේ කියන්නත් පුළුවන් විදිහට තේරුණා කියලා කියන්න පුළුවන් වෙනවා. වචන තේරුණා නෙවෙයි කරන්න ඕන දේ තේරුණා. පාලියෙන් පොත්පත් තිබෙන කාලේ පාලි තේරෙන්නේ නැති නිසා තේරෙන්නේ නැහැ බණ කියලා. ඊට පස්සේ සිංහලෙන් මුද්‍රණය එනවා. දැන් පොත් අරන් ගිහින් කියවනවා. දැන් සිංහල තේරෙන නිසා කියවනවා. එතකොට ධර්මයේ නෙමෙයි තේරෙන්නේ සිංහල. සිංහල තේරිලා හරියන්නේ නැහැ. මෙහි සිදුවෙන් මේ තුළ විග්‍රහ වෙන්නේ ඔබ තුළ පවතිනා වූ ප්‍රමාද විහාරීත්වය සහ අප්‍රමාද විහාරීත්වය. එය තේරෙන්න ඕන මේක තුළින්. නමුත් ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති අය බොහෝ පොත් කියවුව ඇරුණාම
අන්තිමට ඒකත් දැනුමට එකතු නැරුණාම වියුත්තට එන්න බෑ. එහෙනම් අපි අර කෙටියෙන් බණ කියන වචනයට තේදී කුමක්ද ගන්න ඕන? පමාද විහාරිත්වය අපමාද විහාරිත්වය කියන දෙක. නැත්නම් රාග වේපුල්ලන්, ද්වේෂ වේපුල්ලන්, මෝහ වේපුල්ලන්, රාග තනුත්ත්‍ය, දෝෂ තනුත්ත්‍ය, මෝහ තනුත්ත්‍ය. මොනතරම් ඈතින් කරකෝල විස්තර කරන් අරන් ආවත් තථාගතයන් වහන්සේ අගට මෙතෙන්ටමයි එන්නේ. තේරුම් ගන්න පුළුවන් සමාජයක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒ ටික කිව්වම ඇති. සමාජයක් නැත්නම් අපත් ඇතැම් විට සරල දේශනා අනුගමනය කරමින් අලුත් අය සඳහා අලුතිනුත් පැහැදිලි කරනවා. එහෙම කරන්න ගියාම නැවත නැවතත් ධර්ම ශ්‍රවණය කළ හුරු පුරුදු අය පුංචි බණක් කියනවා කියලා ඒකට අකමැත්ත ප්‍රකාශ කරන්න එපා. ඒ ඔබට නෙවෙයි නව සමාජිකයන් සඳහා. ඔවුනුත් තව ඉදිරියට ගන්න ඕනනේ. ඔවුන්ගේ ඇස් ඇරවන්න ඕන. ඔබ සඳහා ඉතින් මේ මොහොතකට පෙර නැත්තම් අද දවසේ මින් කළ දේශනාව වගේ එහෙම නැත්තම් තවත් ඒ වගේ දේශනාවක් වගේ සුපිරි දේශනාවන් හමු වෙවි. බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙමනම් මේ ධම්මකතික භාවයන් හතරම සමාජයේ පවතිනවා. ඒවට අදාළ පිරිසුත් ඉන්නවා. ඔවුන් සම්බන්ධත් ඒ දක්ෂ භාවයන් තියෙනවා. එතනින් එහාට මේක පෙන්වන්නේ නැහැ මොකොත්. අනේක තමයි මේ ධම්මකති භාවය තුළ විශේෂත්වය. නමුත් අනිත් අය වෙනත් දෙයක් පෙන්නනවා. අපි ඒක අද කතා නොකර තව දවසකට ගනිමු. එසේනම් දිගු දේශනාවක් වශයෙන් ගත්තොත් මිනිසා තුළ ක්‍රියාත්මකින් වෙමින් පවතින්නේ සාමාන්‍ය මිනිසා තුළ දුක සහ දුකට හේතුව රැස් කිරීමයි. තථාගතයන් වහන්සේගේ යෝජනාව වන්නේ නැති වුණ සහ ඊට මාර්ගය ගැනීමයි. මේ සවිස්තර දේශනාවක්. කුමක් තුළද? ඔබ තුළ මොහොතින් හටගෙන නැතෙන්නා වූ පංචස්කන්ධ ධර්මතාවය නම් වූ දෙය පංච උපාදානස්කන්ධයට පත් කර ගැනීම දුකත් හේතුවත් වශයෙන් පැහැදිලි කරනවා. වෙලාවේ තරමට දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන්. තේරුම් ගත්තා නම් ඒ පාරේ ගිහින් අමාරු වැටෙන්නත් පුළුවන්. අන්න ආර්ය පුද්ගලයෙක් සඳහා නැති වුණ තැන සහ මාර්ගය. මේ දෙකට කැඩෙන්නේ මෙහෙමයි මේක. පු탁ජනයාට දුකට සහ හේතුව වළංගුයි. ආර්ය පුද්ගලයාට නැති වූ තැන සහ මාර්ගය වළංගුයි. එහෙමයි. දිගු දේශනාවක් කියනවා. එහෙම නැත්නම් අපි කතා කරනවා කියලා මේ පරිහානිය සහ අපරිහානිය කියන වචන දෙක අරගෙන. ඒ පරිහානිය කියලා කියන්නේ දුක් දෙන කරුණු කාරණා බලවත් වීමට. විපුලත්වයට පත් වීමට. විපුලත්වයට කියන්නේ වේපුල්ල විපුල කියන්නේ බලවත් වීමට. ඉතින් තේරුම් ගන්න බැරි කෙනෙක් තේරුනේ නැහැ කියලා නැගිටලා යයි. ඔහු දක්ෂ නැහැ. තේරුම් ගත්ත කෙනෙක්ට ඒක තමන් තුළ වෙමින් පවතින දේ කියන එක තේරෙනවා. කොහොමද වෙන්නේ කියලා තව විදිහකට විග්‍රහ කරනවා. චිත්තාභ්‍යන්තරයේ පෝෂණය රෝපණය වෙන්නා වූ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය දැන් පුංචි පැලෑටියක් රෝපණය කරලා පොර දැම්මොත් වැඩෙනවා වගේ ඔබ බලවත් කරමින් ඉන්නවා. ඔබ දන්නේ නැහැ බලවත් වෙන ආකාරය. බලවත් කරන්නේ පොර දැමීමෙන් සහ ජල දැමීමෙන් වගේ බලවත් කරන්නේ හමු වෙන දේවල්, ඔබට පස්තරට හමු වෙන දේවල් සමග ලෝභයෙන් එකතු වීමෙන්, ද්වේෂයෙන් එකතු වීමෙන්, මෝහයෙන් එකතු වීමෙන්. ඒ එකතු වෙන වරක් පාසා මොහොතක් පාසා ඒ අවසන් වුණාට යලිත් වතාවක් එබඳු දේවල් හටගන්න ඕනෑකමක් චිත්තාභ්‍යන්තරයට ශේෂ කරමින් ඔබ මේ ගමන යන බව
තමයි මේ පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියලා කියන්නේ. දෙපා ගමන නෙවෙයි ජීවන ගමන. අනතුරු තවත් විවරණයක් කරන තථාගතයන් වහන්සේ පිළිබඳව තවත් අර්ථකථනයක් සපයනවා. ඔබේ මේ හැඟීම ඇසේ කනේ නාසයේ දිවේ කයේ උපදින්නා වූ හැඟීම බාහිර දෙයක තියෙන දෙයක් කියන වැරදි ආකල්පය තුළ ඔබ ඒක සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් දරන ආකල්පයක් වශයෙන් ඔබේ සිතේ ජනිත කර ගන්න බව පෙන්නනවා. ජනිත කරගත්තොත් නැවත නැවත භාවිතා කිරීම තුළ බලවත් වීම කියන එක සිදු වෙනවා. ඒ බලවත් වෙනවා කියන කාරණේ යටතේදී මූල ධාතුව මූල තත්ත්වයන් බලවත් වෙනවා. එතකොට ඒ වැඩිවීමට කියන්නේ බොජ්ජංග වැඩිවීම කියලා නෙමෙයි කාමාංග වැඩිවීම කියලා. ඒ වැඩිවීම තුළින් ඒවා ආපහු හිතට ඒම තුළින් ඔබට ඇති කරන්නා වූ පීඩනය වැඩි වෙනවා. මේකට සමාජයේ නම තියෙනවා ආතතිය කියලා. තථාගතයන් වහන්සේ නමක් තියෙනවා භාර කියලා, බර කියලා. මේක තේරුම් ගන්න හිස මත තිබෙන බර නෙමෙයි සිත ඇතුළත ඇති වෙන බර. බාරා දහනං දුකං ලෝකේ බරගෙන යාම දුකයි. ඔන්න බාරනික්කේපනං සුඛං බර බහා තැබීම සුඛයි. ඔන්න කෙටියෙන් තථාගතයන් වහන්සේගේ බණ කීම පද දෙක. ඔබ බුදුන් වහන්සේට සවන් නුදුන් පුද්ගලයෙක් නම් ඔබ බාරා දානං පාරේ යන කෙනෙක්. පෘථග්ජනයා කියන්නේ ඒක තමයි. ගහෙන් ගෙඩියන වාසය කියලා කියයි, හිතුව පැතුව නොහොතක සිදුුනේ නැහැ කියලා කියයි, කොහෙන් හරි කියයි. එහෙම නැත්නම් මෙහෙමත් කියනවා. මම විතර දුක් විඳපු කෙනෙක්. පුරුෂයාට නම් පුරුෂයෙක් නම් පුරුෂයෙක් කියයි, කාන්තාවක් නම් ගැහණියක් කියලා කියයි. මේ ආතතියටපත් වී විඳවපු ස්වභාවය ප්‍රකාශ කරන්නේ තුන් ලෝකෙම නැතුව ඇති කියලා ප්‍රකාශයක් කරලා. එහෙම කියලා ඒ ජීවිතය සැප හොයනවා ආයෙත්. කියන්නේ මම විතර දුක් විඳපු ගැහණියක් නැත්නම් මිනිස්සෙක් තුන් ලෝකෙම නැතුව ඇති කියලා. ඒක කියනවා කටින්. නමුත් නැවතත් ඒකම හොයනවා. ඒ පෘථග්ජන භාවයේ හැටි ඒකයි. අන්න මේ ඔබට ඇති වෙන ආතතිය යන්න ඔබේ මුලින් නොතිබුණ ලෝකයේ තියෙන දෙයක් නොව ඒව ආශ්‍රයෙන් ඔබ හදාගත්ත උගුලක් බව ඔබට තේරෙන්න ඕනවා. ඒක තමයි අරුත් සාරාංශ කොට පැහැදිලි කිරීම කියලා පෙන්වන්නේ. අර්ථෙන් සංයුක්ත කරලා පැහැදිලි කරනවා කියලා කියන්නේ. ඉතින් මේකට තථාගතයන් වහන්සේ තව නමක් තියෙනවා. ඔබේ දර්ශනය මඤ්ඤමානයයි. ඔබේ දර්ශනය උපදින සංකාරයක් පාසා කාය වචී මනෝ සහිතව අපුඤ්ඤාවි පුඤ්ඤාවි ආනිජ්ජාවි කියන සංකාරයක් පාසා ඔබ මේ සමග ඇති කරගන්නා වූ ඇලීම මුලාව ගැටීම මුලාවට කියන නම කියලා දෙනවා. නිත්‍ය සුඛාත්ම වශයෙන් බලන්න ඔබ පුරුදු වෙලා ඉන්නේ කියලා. මේ වැරදි පාර පෙන්නන එක. ඇත්තනම් ඔබට ඊට පස්සේ ඔබ තුළ පරිේශනයක් තුළින් ඊයේ හිටියට වඩා අද හිටියට හෙට නැත්නම් ළමා කාලේට වඩා මේ සැපෙන් බරයිද දුකින් බරයිද මනස කියලා තේරුම් ගන්න. යම් කිසි ප්‍රීතිදායක අවස්ථාවකදී යම් මත් අවස්ථාවකදී යම් කිසි බණක් අහන අවස්ථාවකදී මේ මොකුත් නැති වෙන්න පුළුවන්. නමුත් ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා නම් වූ අදාළ කරුණු යෙදෙන විට ඊට අදාළ කම්පිත ස්වභාවය ඔබේ හිතට එන්නේ ඊට අදාළ මූල ධාතුව හිතේ තිබෙන නිසා. නැත්නම් එන්නේ නැහැ. ඒක තමයි ධර්මයේ සම්දිට්ඨක භාවයෙන් පෙන්වන්නේ. තිබෙනවා නම් එනවා, නැති දවසට දුකක් එන්නේ නැහැ. මෙන්න මේක ඔබට පැහැදිලි වෙන දෙයක් වෙනවා. දැන් ඔබට මේ බුදුබණ තේරුම් නැතුවම ගත කරන ජීවිතේ ඇතුළතින් වෙමින් පවතින දෙයයි මේ පෙන්වන්නේ.
ඕක කරගන්න බෞද්ධයෙක් වෙන්න ඕනනේ. ලෝකෙ කොතනක ඉපදුනත් මිනිස්සෙක් වශයෙන් බාහිර වශයෙන් මොනම ලේබල් ಜಾති ආගම් කුල වශයෙන් ගහලා තිබුණත් ඇතුළතින් වෙමින් පවතින්නේ ඕක. නමුත් එහෙම පැහැදිලි කිරීමක්වත් සමයන් තුල නැහැ. දර්ශන තුල නැහැ. උදුවරු තමයි ඒක පැහැදිලි කරන්නේ. මෙහෙමයි මේක වෙන්නේ කියන එක. පියවරෙන් පියවර යන එක. දැන් උන්වහන්සේ වදාරනවා ওই පාරේ ගිහින් බෑ. ඕක යන්නේ වලපල්ලට නැත්තම් අපායට නැත්තම් භව ගමනට දුකට. මෙන්න මේ පාරේ යන්න. අපරිහාන ධම්මංච. දුකට හේතුව චිත්තාභ්‍යන්තරී රැස් කරමින් යන ගමන වෙනුවට හේතුව අස් කරමින් යන ගමන ආරම්භ කරන්න. අපරිහාන ධම්මංච. ඒකටත් තථාගතයන් වහන්සේ අනුගමනීය ප්‍රතිපදාවක් පෙන්නනවා. මාතෘකා 10ක් 15ක් 20ක් ඔස්සේ මාර්ග 20ක් විතර ඔස්සේ. නමුත් මේ මාර්ග 20 වචන වලින් වෙනස් වුණාට අන්තිමට එකක්. අනේ ඔබේ දර්ශනය මාරු කරන්න පුළුවන් නම් මම උදාහරණයකට මෙහෙම කියනවා. ඔබ දෙපසට තිබෙනා වූ දුම්රිය මාර්ග දෙකක් සහිත මාර්ගයක දුම්රියකට ගොඩ වෙලා බෝඩ් එක බලන්නේ නැතුව හිතේ යමක් තියානේ යමින් ඉන්නවා. මගේ උදාහරණය නම් මෙහෙමයි. දලදා මාලිගාව වඳින්නයි යන්නේ සංචාරකෙක් වශයෙන් රුණු කුමාරි දුම්රියට ගොඩ වෙලා යන්නේ. ටිකක් දුර යන විට තවදුරටත් දලදා මාලිගාවෙන් ඈතට යන බව තේරෙනවා. කාටපිට බෝඩ් කියවලා බලනකොට තේරෙනවා මම යන්නේ වැරදි පාරක නේද කියලා. ශාරීරික මානසික දුක පංච උපාදානස්කන්ධ දුක තේරෙනකොට එහෙනම් මම යන්නේ දුක් අගාධයට යන පාරේ නේද කියලා තේරෙනවා. දැන් අනිත් පැත්තට රේල් පාර තියෙනවනේ. දුම්රිය මාරු කරන එක විතරයි තියෙන්නේ. මාතර ඉඳලම තියෙනවා බදුල දක්වාම යන ඒවා. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියට මාරු වුණාම දලදා මාලිගාවට යන්න පුළුවන්. දැන් පහළට යන මාර්ගය වෙනකොට ඉහළටම යන මාර්ගයට ඔබ මාරු වුණා නේද? දලදා මාලිගාව දිට යන්න. ඒ වගේම මේ පරිහාන ධම්මං ඔබික්කෝ පාරේ යන්නේ බුදුන් වෙත නෙවෙයි. මායාව වෙත සහ සසර වෙත. ඕකේ තියෙන දෘෂ්ටියට කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. ඕකේ තියෙන සංකල්පයට කියන්නේ නිත්සුකාත්ම සංකල්පය කියලා. ඔය යන්නේ අර දලදා මාලිගාවෙන් ඈතට යනවා වගේ එන්න එන්න බුදුන්ගෙන් ඈතට යන්නේ. මම ඒකට කියන්නේ බුදුරජාණන් වහන්සේ බලන පස්සෙන් පස්සට යනවායි කියලා. යම් දවසක තේරුණා නම් මේ මගින් ගිහින් බුදුන් හමු වෙන්න බෑ. යම රජුව හම්බ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංසාරයේ ඉන්නා වූ යම් යම් තැන් වලට තමයි පාර කැපෙන්නේ. අන්න අර සහිතා සහිතස්ස කියන වචනෙන් පෙන්නන අර්ථ සංයුක්ත කරලා පෙන්නනවා. දැන් ආපහු යන පාරක් නේද තියෙන්නේ? පටිසෝතගාමී ප්‍රතිපදාව. එයට ප්‍රවිෂ්ඨ කරන්නට නේද මේ ධර්ම දේශනා කරන්නේ. එය ආරම්භ කරන්න නේද ඔබට යෝජනා කරන්නේ. ඔබ බඳු ගත යුතු මගක් පිළිබඳ අවබෝධයකින් තොරව අහලා සාදු කියලා ගෙදර ගියාට ඔබ ඔබේ කාර්යභාරය වටහා ගත්තේ නෑනේ. ඔබ විසින් කළ යුත්තක් මේ ගමනේ තිබෙන බව ඔබ වටහා ගන්නේ නෑ. අර නිකන් කතන්දර අහලා අතීතය අහලා උත්සවයට බණ අහලා වැඩක් ගන්නෙ නෑ. එනිසා ඒ තථාගත දෙසුම් තුළ ඊට වඩා ගැඹුරින් ඔබව අධ්‍යයනය කරලා ඔබට පටිසෝත ගාමී මාර්ගයක් අනුගමනීය ප්‍රතිපදාව තුළ යෝජනා කරනවා තථාගතයන් වහන්සේ. දැන් ඔබ පෙර කළ දේ කරමින් කුණු එකතු කරපු කුණු මුල්ල බලවත් කිරීම වෙනුවට කුණු මුල්ලෙන් අරන් ඉවත් කරන්නත් කුණු මුල්ලට ආපහු නොදාන්න. ජීවිතය තුළ නොව මේ මොහොත තුළ මොහොතක් පාසා අපමාද විහාරී වෙන්න කියලා තියෙනවා.
අන්න ඔබ පටන් ගන්න කෙනෙක් වෙනවා. පටන් ගන්නවා නම් ආරබත නික්මත යොඤ්ඤත බුද්ධ ශාසනය. පටන් ගත්තොත් සතිය ආරද්ධ විරිය තව වචන තියෙනවා ගොඩක්. මේකට සහයෝගයට ඉන්න හමුදාවකුත් ඉන්නවා. ඒ ටික උදව් කරගෙන ඔබට දැන් පල්ලමට කෝච්චිය අනේක ලේසි කන්දට අදින්නත් ඕනනේ. නමුත් යන්න පුළුවන්. මෙන්න මේ කරුණු දෙක ජීවිතය තුළ වෙමින් පවතින බව පෙන්වන තථාගතයන් වහන්සේ පෘථග්ජන කියන පුද්ගලයාට පහළට යාම හැරුණාම ඉහළට යාමක් නැහැ කියලා පෙන්නනවා. ආර්ය පුද්ගලයා පහළට යන ගමන අවුරුදු 15න් 20න් 30න් 40න් 60න් නතර කරලා ආපහු යන්න පටන් ගන්නවා. එතකොට ඔහු බුදුන්ගෙන් ඈතට යමින් හිටපු ගමන බුදුන් සමීපයට යන්න පටන් ගන්නවා. ජීවිතය තුළ අවුරුදු 30ක් 40ක් 50ක ප්‍රමාණවත් කාලයක් දීලා තියෙනවා. ඔය දවස් 7යි අවුරුදු 7යි කියලා දීලා තියෙනවා. දවස් 7යි අවුරුදු 7යි මේක තුළ වෙන්නේ කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙද්දී ආත්ම 7ක් මේකට කොහොම ගැලපුණාද කියලා මට තේරෙන්නේ නැහැ. පරස්පරයක් නැද්ද ඒකේ? නතේ බවන් අට්ටමං ආදයන්ති කියලා එක පැහැදිලි කරනවා ආත්ම 7ක් දක්වාමත් ඉන්න වෙනවා කියලා. ආත්ම 7ක් කියන එක ජීවිත 7කට අරන් තියනවද? තව වෙන මොකක් හරි අර්ථයක් තියනවද දන්නේ නැහැ. මොකද අප වෙන එකේ තියෙනවනේ බුදුන් වහන්සේගේ. හරියට කරනවා නම් දින 7යි නැත්නම් අවුරුදු 7යි ඇතුළත මේ ආපහු යන ගමන සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. දින 7 අවුරුදු 7ක් නෙමෙයි අවුරුදු 700ක් තිස්සේම මේවා ලීවා කිව්වා පාඩම් කරා අනුගමනය කරනවා කියලා කිව්වා. ආපහු ගිය කෙනෙක් නැහැ. ඊට පස්සේ සමහර අය මෝඩ ප්‍රකාශයක් කරනවා. බුදුදහමේ පෙන්වන නිවන කවදාවත් ලැබෙන එකක් නෙමෙයි. එහෙම නැත්නම් ඔය මිනිස්සු හදාගන්න ආණ්ඩුවේ නීතිය වගේ හදපු නීති ටිකක් විතරයි යෝග ඊට එහාට මොකක්වත් නැහැ. මේ වගේ මන්ද බුද්ධික ප්‍රකාශ කරන්න එපා මේක ගැඹුරින් හදාරන්න නැතුව. ඒක තියාගන්න. ඔබ ළඟ තියෙන දෙයක් නෙවීම ඔබ ඒක වහගෙන හොයන්න යන්න එපා. ඔබට අනුගාමී ප්‍රතිපදාවක් තියෙනවා. ඉන් පිට ගිහින් හොයන්න යන්නත් එපා. එනිසා මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන පෙළදහම අරුත් විග්‍රහය වචන වලින් තේරුම් ගන්න නැතුව ඔබේ ජීවිතය තුළින් තේරුම් අරගන්න. එවිට ඔබට වෙනස් දැක්මක් ඇසක් පහළ වෙනවා. ඔබට ආපහු යන්න හිතෙනවා. ඔහු පටිසෝතගාමියෙක් බවට පත් වෙනවා. අන්න ඒ දෙපැත්ත පැහැදිලි කරන එක තමයි මේ කාරණා සංයුක්ත කොට පැහැදිලි කිරීම කියලා කියන්නේ. ඔබට මේ තේරුම් ගත්ත කෙනෙක් නම් මේ කරුණ ටිකත් ඇති. තේරුම් ගත්ත කෙනෙක් නොවේ නම් මේ කරුණ අපි නැවත නැවතත් පැහැදිලි කරනවා සම්පූර්ණ පැයක් තුල. අන්න ඒ පැහැදිලි කිරීම තුල ජීවිතය ගෙන යන ගමන්ම බාහිර වශයෙන් ඇඳුමකින් ලබන බෞද්ධකමට එහා යන ඇතුළතින් ලබන්නා වූ බෞද්ධකමක් ඔබට එකතු කරගන්න. බාහිර වශයෙන් ලබන බෞද්ධකම අර ආරි සම්මාදිට්ඨිය පාර නෙමෙයි දසවත්වක සම්මාදිට්ඨිය භවගාමී පාර විතරයි. ඇතුළතින් ලබන බෞද්ධකම බුදුන් වහන්සේ වෙත යන පාර. අර පිටපැත්තෙන් ලබන එක අනුසෝතගාමී පාරක්. ඒකේ පටිසෝතගාමීත්වයක් නැහැ. ඇතුළතින් යන එක පටිසෝතගාමී පාරක්. අර පිටපැත්තෙන් යන එකේ අනාගත බුදුහාමුදුරුවෝ දකින්න යන්නේ. ඇතුළතින් යන එකේ අපේ ගෞතම බුදුන් වහන්සේම දකින්නයි යන්නේ. මේ පිළිබඳ අවධානය යොමු කරන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. දේශනාව සඳහා සදහැති දායකත්වයේ දරනු ලබන්නේ භාර්යාව මල්ලිකා රත්නායක සහ බුවනක කණ්ඩුල චතුරංග අස්විනි තරිඳු නදී යන දූදරු පිරිස සහ කෙනෙලි ඔලෙන්යා සේලිසි යන මිනිබිරියන් නිසිනි. අරමුණු අතර කුරුණෑගල බෞද්ධාලෝක පාරේ අංක 86 පදිංචිව සිටි ආසිරි සමූහ ව්‍යාපාරයේ අධිපති සහ කුරුණෑගල ප්‍රධාන සංවිධායක
එජාප හලාවත වැවිලි සමාගමේ හිටව සභාපති වූ ආසිරි කුමාර හේරත් මැතිතුමා දායකත්ව දරුව අතරින් වියෝවී දෙසැම්බර් මාස 12 වන දිනට මාස 3ක් ගතව දෙසැම්බර් මාස 12 වන දිනට එතුමාගේ 60 වෙනි ජන්මදිනය යෙදී තිබීම නිමිති කොටගෙන පවත්වනු ලබන මේ උතුම් ධර්මදේශනය දේශනේ කුසල ශක්තිය අවශ්‍ය නම් ඔහු වෙත අනුමෝදන් වේවා නොයසේනම් ඔබට කලාව මෙහෙවරට උපහාරයක් වේවා. තවද මේට පෙර දායකත්වයේ දරුව අතරින් වියෝ වූ පින්වත් දෙමාපියන් වන එඩ්මන් රත්නායක පියාණන්ට එසේ රූපසිංහ මෑණියන්ට තෙරස් හේරත් මෑණියන්ට ජයන්ත හේරත් සහෝදරයාට රෝහිණී හේවා විතරණ සහෝදරියට ශ්‍රීපාල වීරතුංග සහෝදරයාටත් අවශ්‍ය නම් මේ පුණ්‍ය දාණය අනුමෝදන් වීමෙන් යහපතක් සැලසේවා. හැකිනම් එසේම ලෝවසන අනන්ත දෙමව්පියන්ට දුදරුවන්ට ධර්මය ඇසේවා වැටහේවා. නිවන් මඟ ශක්තිමත් කරගනීවා. පින්වත් ස්වාමින් වහන්සේට මේ භවය අවසන් භවයම වේවා. ඉටුවේ ඇති ඔබගේ යහපත් පැතුම් සියල්ල සඵල වේවා. අනුග්‍රහක දායකත්වයේ දරා ධර්ම දේශනාවක් විකාශනය කරවාගෙන ධර්ම ශ්‍රවණයෙන් ලබා ගන්නා වූ අවබෝධය තුළ සැබෑ ධම්ම කතිකත්වයක් වටහාගෙන කෙටියෙන් කීවත් අරුත් සහිතව කියන විස්තර සහිතවත් අරුත් සාර්ථක කොට කියන්නා වූ මේ අනුසෝතගාමී ප්‍රතිපදා පටිසෝතගාමී ප්‍රතිපදා දෙක පිළිබඳ වටහා ගැනීම තුළින් ඔබට පටිසෝතගාමියෙක් බවට පත් වී ලබාගත් ජීවිතයේ උතුම් වූ සැනසීමකින් කෙලවර කරගන්නට මෙම ධර්ම දානය සහ අවබෝධයේ හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං. මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා භාර්යාව මල්ලිකා රත්නායක සහ බුවනික කණ්ඩුල චතුරංග අස්විනී තරිඳු නදී යන දූදරු පිරිස සහ කෙනෙලි ඔලෙන්යා සේලීෂි යන මිනිබිරියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් කුරුණෑගල බෞද්ධාලෝක පාරේ අංක 86හි පදිංචිව සිටි ආසිරි සමූහ ව්‍යාපාරයන්හි අධිපති සහ කුරුණෑගල ප්‍රධාන සංවිධායක එජාප හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපති වූ ආසිරි කුමාර හේරත් මැතිතුමා දායකත්වයේ දරූ අය අතරින් වියෝ වී දෙසැම්බර් මාස 12 වෙනි දිනට මාස 3ක් ගතව දෙසැම්බර් මාස 12 වෙනි දිනට එතුමාගේ 62 වෙනි ජන්මදිනයේ යෙදීම නිමිති කොටගෙන පවත්වනු ලබන මේ උතුම් ධර්මදේශනයේ කුසල ශක්තිය ඔහු වෙත අනුමෝදන් වේවා. තවද මීට පෙර දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ පින්වත් දෙමාපියන් වන එඩ්මන් රත්නායක පියාණන්ට S.A. රූපසිංහ මෑණියන්ට තෙරස් හේරත් මෑණියන්ට ජයන්ත හේරත් සහෝදරයාට රෝහිණී හේවා විතාරණ සහෝදරියට සිරිපාල වීරතුංග සහෝදරයාටත් මේ පුණ්‍ය නිධානයේ උතුම් කුසල ශක්තිය අනුමෝදන් වේවා. එසේම ලොව වසන අනන්ත දෙමාපියන්ට දූ දරුවන්ට මේ ධර්මය ඇසේවා වැටහේවා නිවන් මඟ ශක්තිමත් කරගනිත්වා. පින්වත් ස්වාමින් වහන්සේට මේ භවය අවසන් භවයම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.